රටේ ස්වෛරීත්වයට බලපාන රටේ මතු අනාගතයට සහ රටේ ආරක්ෂාවටත් බලපාන ඊටාම බරපතල ආකාරයේ රාජ්‍යයේ ස්වෛරීත්වය සහ රටේ ආරක්ෂාව පාවා දෙමින් වර්තමාන ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් මේ ආණ්ඩුවත් විසින් අත්සන් කර තිබෙන ප්‍රධාන යටත් වීමේ ගිවිසුම් දෙකක් පිළිබඳව රටේ ජනතාවගේ අවධානය යොමු කරන්න. දැන් මෙහි පළමු කරුණ වශයෙන් අපි සඳහන් කරන්න කැමතියි. මම හිතනවා ඔබ දන්නවා කියලා 2007 මාර්තු මාසේ 5 වෙනිදා එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාත් ඔහුගේ සහෝදරයා සහ ආරක්ෂක ලේකම්වරයා වශයෙන් ඒ වෙලාවේ කටයුතු කරමින් හිටපු ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්වරයාත් හොර රහසේ රටේ ජනතාව රටේ පාර්ලිමේන්තුව දැනුවත් කරන්නේ නැතිව ඇමරිකාව සමග ආරක්ෂක ගිවිසුමක් යමින් යටත් වීමේ ගිවිසුමක් අත්සන් කරනු ලැබුවා. මේ තියෙන්නේ ගිවිසුම. එතකොට මේ 2007 මාර්තු මාසේ 5 වෙනිදා හොරෙන් අත්සන් කළ ලද මෙම ආරක්ෂක ගිවිසුම පිළිබඳ රටට පාර්ලිමේන්තුවට දැනුවත් කිරීමෙන් තොරව එවකට ජනාධිපති රාජපක්ෂ මහතාත් ඔහුගේ සහෝදරයා ආරක්ෂක ලේකම්වරයා වශයෙන් කටයුතු කරපු ගෝඨාභය රාජපක්ෂත් ගිවිසුමක් අත්සන් කරනු ලැබුවා ඇමරිකානු හමුදාවන්ගේ මෙහෙයුම් කටයුතු වලදී ඔවුන්ට අවශ්‍ය කරන සියලුම හමුදාමය සේවාවන් ශ්‍රී ලංකා රජයෙන් ලබා දෙන බවට සහතික වෙමින්. ඒතරේ ගිවිසුම අත්සන් කරාට පසුව ඒ කියන්නේ කරුණු දැනගත්තයින් පසුව ජනතාවගේ පැත්තෙන් අපි දිගින් දිගටම පාර්ලිමේන්තුව තුලත් එළියට උද්ඝෝෂණය කිරීමේ ප්‍රතිඵලයක් විදියට මාස 6කට පසුව තමයි ඒ ගෝඨාභය රාජපක්ෂත් එවකට ඇමරිකානු තානාපතිවරයා වශයෙන් ලංකාව හිටපු රොබර්ටෝ බ්ලේක් මහතා අතරත් මේ අත්සන් කරලා ගිවිසුමේ මේ පිටපත අත්සන් කරලේ ලැබුණේ. එතකොට මෙතන පැහැදිලිව සඳහන් කරලා තිබෙනවා ඒක අත්සන් කරනු ලැබුවේ ඒ ගෝඨාභය රාජපක්ෂ සහ රොබර්ටෝ බ්ලේක් කියන ඇමරිකානු තානාපතිවරයා කියන එක. ඔබ කවුරුත් දන්නවා මේක අත්සන් කරනු ලැබුවේ ඇත්තටම අනිත් පැත්තෙන් ගත්තොත් ඇමරිකානු පුරවැසියන් දෙදෙනෙක් විසින්. ගෝඨාභය රාජපක්ෂ මහතාත් ඇමරිකානු පුරවැසියෙක් මේක අත්සන් කරන මොහොතදී අපි දන්නේ වර්තමාන තත්ත්වය කුමක්ද කියලා. කොහොමද රොබර්ටෝ බ්ලේක් ඇමරිකානු පුරවැසියෙක්. එතන මේ ගිවිසුම තුළින් අපි කරනු ලැබුව දේ තමයි ඇමරිකන් හමුදා ලෝකේ කොහේ හරි යුද්ධයක් කරනවා නම් විශේෂයෙන්ම ආසියානු කලාපයේ ඒ හමුදාවට අවශ්‍ය කරන ගුවන්තොටුපළ වල සම්පාදනය කිරීම, වරායවල් ලබා දීම, ඔවුන්ට අවශ්‍ය කරන තෙල් පහසුකම් ලබා දීම, ගබඩා පහසුකම් ලබා දීම, වෙඩි බෙහෙත් පහසුකම් ලබා දීම මේ ආදී වශයෙන් යුද්ධයකට අවශ්‍ය කරන සියලුම සේවාවන්. ඔබ දන්නවා යුද්ධයක් නිකන් කරන්න බෑ. යුද්ධයක ලොකුම කොටස කියන්නේ ලොජිස්ටික්ස් ඇත්තටම. එතකොට මේ ACSA කියන Acquire and Cross Services Agreement වශයෙන් ප්‍රසිද්ධ කරලා තිබෙන මේ ගිවිසුමට අත්සන් කරනු ලැබුවා 2007. ඒතර මේක රටේ බරපතල විවේචනයේ ලක් වුණා. රටේ ස්වෛරීත්වය පාවා දීමක් ලෙසත් අනිත් පැත්තේ මෙතන වැදගත් ගිවිසුමක් හොරෙන් අත්සන් කිරීම පිළිබඳවත් අනිත් කරුණ ගත්තොත් මේක ලංකාව දිගු කාලීනව අමාරුවේ රැක ගන්න උත්සාහ කරමින් තියෙන නොබැදි විදේශ ප්‍රතිපත්තිය කියලා කියන එකටත් විරුද්ධයි. ඉතින් මොකද ලෝකෙ වැඩිම යුද්ධ කරන රට ඇමරිකාව, ලෝකෙ වැඩිම ආරක්ෂක වියදම් නම් යුද වියදම් කරන රට ඇමරිකාව. ඒ නිසා ඇමරිකාව ලෝකෙ හැම වෙලාවෙම යුද්ධ කරන රටක්. ඇමරිකාව කොහේ යුද්ධයක් පටන් ගන්න කියලා කවුරුත් දන්නේ නැහැ. ඉතින් අපි ඒගොල්ලන්ට සේවා සපයන්න ගියාම වෙන දේ තමයි ඔවුන්ගේ සේවාවන් යොදාගෙන කරන්නේ වෙන රටකට ගහන එක. වෙන රටක් විනාශ කරන එක. අනිවාර්යයෙන් මේ රටේ තර්ජනයට ඒ රටේ ක්‍රෝධයට වෛරයට අපේ මේ පුංචි රට ලක් වෙන එක වළක්වන්න බෑ. ඒ නිසා මේක බරපතල විවේචනයට ලක් වුණා. දැන් මේ ගිවිසුමේ අත්සන් කරනු ලැබුවේ අවුරුදු 10කට නිසා 2017 මාර්තු මාසේ 6 වෙනි දින මේ ගිවිසුම කල් පැන්නා. මේ ගිවිසුම කල් පැනීමට පෙරම ජනතා විමුක්ති විසින් පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් පක්ෂ විසින් සිදු කරනු ලැබුවා. මේ ඇමරිකාව සමග අත්සන් කළ ගිවිසුම කල්පිරලා තිබෙනවා. ඒ දික් නොකරන ලෙසත් එහි වර්තමාන තත්ත්වය පාර්ලිමේන්තුවට සහ රටට පැහැදිලි කරන ලෙසත්. නමුත් අපි දුටු දේ තමයි අග්‍ර අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට පොරොන්දු වුණා. එවැනි ගිවිසුමක් අත්සන් කරන්න යනවා නම් ඒ අනිවාර්ය වශයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන බවට. මේ කරුණ පිළිබඳව ඊට පසු අවස්ථාවකදීත් අපි පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරනු ලැබුවා. නමුත්
ආණ්ඩුවේ මෙය දුන්නු පිළිතුර මෙය පාර්ලිමේන්තුවේ දැනුම් දීලා තමයි කරන දෙයක් කරන්න කියලා. නමුත් පසුගිය සතියකට කලින් පාර්ලිමේන්තුවේ අප විසින් කල්තැබීම් විවාදයක් ඉදිරිපත් කරව ලැබුවා. ඒක තමයි මේ ඇමරිකාව සමග මේ කිවිසුමේ වර්තමාන තත්ත්වය රටට හෙළිදරව් කරන්න කියන එකත් ඒ වගේම ආණ්ඩුව අත්සන් කරන්න යන තවත් අලුත් කිවිසුමක් ගැනත් කරුණු දැනගන්න. ඒ අනුව ආරක්ෂක අමාත්‍යාංශයෙන් පාර්ලිමේන්තුවට ලබා දීලා තිබෙනවා අප ඉල්ලා සිටි පිළිතුර. ඒ අනුව ගත්තට පස්සේ තියෙන දේ තමයි මේ ඇමරිකානු ආරක්ෂක කිවිසුම ඒ කිවිසුම නැවත වතාවක් හොර රහසේ එතන අග්‍රාමාත්‍යවරක පැත්තෙන් ගත්තොත් ඔහු දුන්නු පොරොන්දුව කඩ කරමින් මේ කිවිසුම අත්සන් කරනු ලැබලා තිබෙනවා. එහි ක්‍රියාදාමය ගත්තොත් මම ඉතා කෙටියෙන් ඔබට සඳහන් කරන්න. මේ බලන්න අපේ රටේ ආණ්ඩුවල තියෙන කාර්යක්ෂමභාවය 2017 පෙබරවාරි 23 ඒ කියන්නේ මේ කිවිසුම අවසන් වීමට සති දෙකකට පෙර එක්සත් ජනපද තානාපති කාර්යාලයෙන් ආණ්ඩුවට ලිපියක් එවනවා මේ කිවිසුම කල්පන්නනවා මේක අත්සන් කරන්න එකඟ වෙන්න කියලා. පෙබරවාරි 2017 පෙබරවාරි 23 වෙනිදා එක්සත් ජනපද තානාපති කාර්යාලයෙන් එන ලිපියට එදිනම ආණ්ඩුව පිළිතුරු දවනවා ආරක්ෂක අමාත්‍යාංශයට මේ කිවිසුම අත්සන් කිරීමට විදේශ අමාත්‍යාංශයේ එකඟතාවය පළ කරමි. ඉතින් අපි දන්නේ ඊතරම් ඉක්මනකින් මෙවැනි පළල් කිවිසුමක් පිළිබඳව කොහොමද එකඟතාවයකට ආවේ කියලා. ඒ නිසා මේ ඊටාම කාර්යක්ෂමව ඒක සිද්ධ වෙලා තිබෙනවා. ඊට පසුව සිද්ධ වෙලා තියෙන දේ තමයි 2017 ඔබ දන්නවා දැන් වර්තමාන ජනාධිපතිවරයා රටට එකයි ඇත්තට يعني රටට පෙන්නුම් කරන එතුමා මහ විශාල දේශප්‍රේමියෙක් රටේ සෛරීත්වය ගැන හිතාම තමයි ඉන්නේ. එතුමාට ඔක්කොම සෛරීත්වයට එහා දෙයක් නැහැ. හැබැයි එතුමා මොකද්ද කරන්නේ? එතුමා තමයි ආරක්ෂක ඇමති. දැන් ආරක්ෂක ඇමතිවරයා වශයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා මොකද්ද කරන්නේ? කැබිනට් මණ්ඩලයට මෙන්න මේ සංදේශය ඉදිරිපත් කරනු ලබනවා 2017 ජූනි 30 වෙනිදා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පැත්තෙන් ආරක්ෂක ඇමතිවරයා වශයෙන් මොකද්ද? ඔහු යෝජනා කරනවා මේ කිවිසුම අත්සන් කරන්න. මේ කිවිසුම අත්සන් කිරීමේදී ඔහු සඳහන් කරන දේ මොකද්ද? කලින් අත්සන් කළ ලද කිවිසුමත් රාජපක්ෂ යුගයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා අත්සන් කළ ලද කිවිසුමත් මේ කිවිසුමත් අතර වෙනස මොකක්ද? මෛත්‍රීපාල සිරිසේන මහතාම කියනවා මොකද්ද? අලුතෙන් අත්සන් කරන කිවිසුමට කාල සීමාවක් නැහැ. ඒ කියන්නේ දැන් කලින් කරු ගානේ අවුරුදු 10කින් කල් පෙරුණා. දැන් මේ කිවිසුම ගත්තොත් මේක කාල සීමාවකින් තොරව තමයි අත්සන් කරන්න කැබිනට් මණ්ඩලයට යෝජනා කරන්නේ. මා ඊටාත්ම වගකීමෙන් කියන මා දන්නා තොරතුරු අනුව මේ කාරණා මේ සාකච්ඡා වෙද්දිත් ඒ තොරතුරු අප ලැබී තිබුණා. මේ කිවිසුම දින නියමයක් නැතුව අනන්තය දක්වා සදාකාලිකවම ලංකාව එක්සත් ජනපද යුද්ධවලට සේවා සපයන රටක් බවට පත් කරන්න මෛත්‍රීපාල සිරිසේනට මේ ආණ්ඩුවට වගකීමක් අයිතියක් දීලා නැහැ. බලයට පත් වෙලා තියෙන අවුරුදු 5කට. තව තියෙන අවුරුද්දක්. එතකොට ඒ පිළිබඳ කරුණ මේ සාකච්ඡාවට සම්බන්ධ වූ යුද හමුදාවේ ඒ විශේෂඥවරුන් පෙන්වා දී තිබුණා. කිවිසුම අත්සන් කරන්නම අවශ්‍ය නම් කිවිසුම අත්සන් කිරීම සම්බන්ධව උඩ නිරීක්ෂණ තිබුණා. ඒකෙන් අපිට විශේෂ ප්‍රයෝජනයක් නැහැ කියන එක. අනිත් එක ඔවුන් යුද හමුදාවෙන් කියපු ප්‍රවීණයා මම ඔහුගේ නම කියන්නේ නැහැ නිලධාරියාගේ. ඒ ප්‍රවීණයා විශේෂඥ යෝජනා කළා තිබුණා මේක දින නියමයක් නැතුව සදාකාලිකවම කාලයකටම ගැලපෙන බලපාන පැති අත්සන් කිරීමෙන් රටේ සෛරීත්වයටත් රටේ අනාගත ආරක්ෂක කටයුතු වලටත් රට අනාගතයේදී ආරක්ෂාව සම්බන්ධයෙන් ගන්න විශේෂ පියවර දෙන ඒවටත් මේක බලපෑමක් වෙනවා කියලා. අපි වගකීමෙන් කියනවා ජනාධිපතිවරයාගේ පැත්තෙන් ඒ ආරක්ෂක විශේෂඥ ශ්‍රී ලංකා යුද හමුදාවේ ප්‍රධානියෙක් ඔහුව මේ සාකච්ඡාවලින් අයින් කරා. ඔහුව මේ සාකච්ඡාවලින් අයින් කළා තමයි හිතුවමනාපෙට දින නියමයක් නැතුව මේක දැන් අත්සන් කළා තිබෙන්නේ. ඉතින් මේ තියෙන්නේ ඒ කිවිසුම 2017 අගෝස්තු මාසේ 4 වෙනිදා එවකට ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න මහතාත් ඒ වගේම ඇමරිකානු තානාපති අතුල් කෙෂප් කියන තානාපතිවරයා තමයි මේ කිවිසුමට අත්සන් කළා තිබෙන්නේ. ඒ නිසා මේ ආණ්ඩුව එක පැත්තේ අගමැතිවරයා බොරු කියලා තියෙනවා පාර්ලිමේන්තුවේ. අනිත් පැත්තෙන් ජනාධිපතිවරයා රටේ ජනතාවට සෛරීත්වයයි හමුදාවයි ගැන දෙස් දෙවොල් තියෙන ගමන් රට සහ මුලින්ම ආරක්ෂක වශයෙන්
අපේ රටේ ආරක්ෂාවත් අපේ රටේ සෛරීත්වයත් බැඳ තබන මෙවැනි යටත් වීමේ ගිවිසුම් වලට හොර රහසය අත්සන් කළා තිබෙනවා. දැන් මෛත්‍රීපාල මහත්තයා හැමදේම කියනවා තමන්ගේ අමාත්‍යාංශයෙන් අත්සන් කළාද මේ යටත් වීමේ ගිවිසුම ගැන එක වචනයක්වත් කියලා නැහැ. එතන මේ ගිවිසුම මෙසේ තිබියදී අප විසින් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරනු ලැබුවා වෙනත් මන්ත්‍රීවරුත් ප්‍රශ්න කරනු ලැබුවා. ඒක තමයි මේ ගිවිසුමට අමතරව අත්සන් කිරීමට යන තවත් ගිවිසුමක් ගැන. ඒක තමයි SOFA කියන Status of Forces. එහෙම නැත්නම් Status of Forces Agreement කියන ගිවිසුම් වර්ගය. එහෙම නැත්නම් ඇමරිකානු හමුදාවන් වල තත්ත්වය පිළිබඳ ඇමරිකානු හමුදාවන් ඇමරිකාව තුලත් ඇමරිකාව පිටත් හමුදා කඳවුරු දහසකට ආසන ප්‍රමාණයකත් නේටෝ කඳවුරු තුලත් එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදා තුලත් වෙනත් විවිධාකාරයන්ගෙන් ඉන්නවා. ඒ නිසා මේ ඇමරිකානු හමුදාවන් ලෝකයේ විවිධ රටවල් වල ස්ථානගත කිරීම සම්බන්ධව එක්සත් ජනපදයේ විසින් පවත්වාගෙන යන ක්‍රමවේදයන් ගිවිසුම් සංඛ්‍යාව අති විශාලයි. එතකොට අපිට තොරතුරු ලැබෙමින් තිබුණා ආණ්ඩුව මේ අප කලින් සඳහන් කර ගිවිසුමට අමතරව කෙලින්ම එක්සත් ජනපද හමුදාවන්ගේ කටයුතු සම්බන්ධව මීට වඩා නිශ්චිත පහසුකම් ඉඩකඩ ලැබෙන ගිවිසුමක් අත්සන් කරන්න යනවා. ඒක තමයි SOFA කියන ගිවිසුම. ඒතර ඒ පිළිබඳව අප විසින් පාර්ලිමේන්තුවේ විදේශ අමාත්‍යාංශ කාරක සභාවේදී විමසා සිටිනු ලැබුවා. මෙහෙම ගිවිසුමක් අත්සන් කරනු ලබනවාද? මේකේ තත්ත්වය කුමක්ද? ඒ අනුව විදේශ අමාත්‍යාංශය අපට පාර්ලිමේන්තුවට පිළිතුරු දක්වලා තිබෙනවා. ඒ පිළිතුරේ ඔවුන් සඳහන් කරනවා මොකද්ද? එකක් තමයි මම ඉංග්‍රීසියෙන් කෙටියෙන් කියලා සිංහල අදහස කියන්නම්. ඒක තමයි The United States and Sri Lanka concluded an agreement by exchange of diplomatic notes in 1995 regarding the status of US military personnel and civilian employees of the Department of Defense who visit Sri Lanka for joint exercises or official duties. ඒ කියන්නේ මේක සරල අදහස ගත්තොත් ශ්‍රී ලංකා රජය 1995 දී එක්සත් ජනපද හමුදාවන්ට සහ එක්සත් ජනපද යුද දෙපාර්තමේන්තුවට සම්බන්ධ සිවිල් පුද්ගලයන්ට ඔවුන්ගේ ඒකාබද්ධ මෙහෙයුම් සහ අනිකුත් කටයුතු සම්බන්ධ කරුණු වලට ඔවුන්ට විශේෂ රාජතාන්ත්‍රික පහසුකම් ලැබෙන විදිහේ ගිවිසුමකට 1995 දී අසං කළා තිබෙනවා. මම හිතනවා ඒක මේ රට දන්නේ නැහැ කියලා. අප මේ ප්‍රශ්නේ විමසුවාට පස්සේ තමයි මේක රටට එළියට එන්නේ. එතකොට ඒ ගිවිසුම තමයි මේක තියෙන්නේ. මා ඔබට පෙන්වන්නම්. එය හොඳ ඡායාරූපයක් නැහැ. නමුත් මේ ගිවිසුම මේකයි. මම කෙටියෙන් කිව්වොත් 1995 පෙබරවාරි මාසේ 9 වෙනිදා ඒ කියන්නේ චන්ද්‍රික බණ්ඩාරනායක රජය පත්වලා මාස 2යි. එක්සත් ජනපදයේ එවනවා ආණ්ඩුවට ලිපියක් ඔවුන්ගේ ආරක්ෂක හමුදාවන්ට සහ ඊට සම්බන්ධ සිවිල් පුද්ගලයන්ට ලංකාව තුලදී කටයුතු කරන්න එනකොට ඔවුන්ට ව්‍යානා සම්මුතිය වශයෙන් තියෙනවා තානාපති වරප්‍රසාද ලැබෙන සම්මුතිය 1961 දී සම්මත කරන ලද. ඒතර සරලව ගත්තොත් මේ ගිවිසුම මගින් එක්සත් ජනපදයේ ඉල්ලා සිටින ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් තමන්ගේ හමුදාවට සහ තමන්ගේ හමුදාවට සම්බන්ධ සිවිල් පුද්ගලයන්ට ලංකාව තුල කටයුතු කරද්දී රාජතාන්ත්‍රික වරප්‍රසාද ලබා දෙන්න කියලා. ඒක තමයි. ඉතින් 95 පෙබරවාරි 9 වෙනි ලිපියට 95 මැයි මාසේ 16 වෙනිදා ශ්‍රී ලංකා රජය පිළිතුරු යවනවා. මොකද්ද? ඒ කියන්නේ එක්සත් ජනපදයේ විසින් එවන ලද සම්පූර්ණ ගිවිසුම ඉස්පිල්ලක් පාපිල්ලක් නැතුව අනුමත කරන ගමන් කිසිම අධ්‍යයනයකින් තොරව යෝජනා කරනවා 95 මැයි 16 සිට මේ ගිවිසුම බලාත්මකයි. ඉතින් මේකත් මේ ගිවිසුමත් රට දන්නේ නැහැ. හොරෙන් තියන්නේ. දැන් මෙසේ තිබියදී තමයි ඒ කියන්නේ අපි කියන්නේ කනස්සන ගහනවා කියන්නේ. අපිට කියන්නේ ලංකාවේ විදේශ අමාත්‍යාංශය කනස්සන ගහලා තියෙන්නේ. එක්සත් ජනපදයෙන් වාර්තා වෙවනවා, ගිවිසුම හදලා වෙවනවා. ඒ ගිවිසුමට රිප්ලයි කරා. ඔබේ ගිවිසුම ලැබුණා කියලා පිළිගත්තම ඒක බලාත්මක වෙනවා. එහෙම තමයි එක්සත් ජනපදය හදලා තියෙන්නේ. දැන් මේ ගිවිසුම ලංකාව තුළ දැනටත් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. ඒ නිසා මේ රට ආරක්ෂා කරනවා කියලා කියන මේ ජනාධිපතිවරු පත්ති රිපෝට් එක කියලා දිවුරුම් දෙන රටේ සෛරීත්වය ආරක්ෂා කරනවා කියලා දිවුරුම් දෙන හැම විටම ජාතික මාමකත්වය දෝර ගන්න බව පෙන්눔 කරන චන්ද්‍රික බණ්ඩාරනායකලා මහින්ද රාජපක්ෂලා
මෛත්‍රීපාල සිරිසේන තුන්දෙනා මේ ගිවිසුමට අනුව තමයි ලංකාව තුළ මේ අවුරුදු 24කට ආසන්න කාලය තුළදී ඇමරිකානු හමුදා කටයුතු කළ තිබෙනවා. ඒක කොතරම් බලවත්ද කියන මම ඉතිරියට කියන්නම්. මේ අතරේ තමයි 2018 අගෝස්තු 28 වෙනිදා 2018 අගෝස්තු 28 වෙනිදා පරිච්ඡේද 15කින් යුක්ත ඊටාම සංයුක්ත ඊටාම සැලසුම් සහගත ගිවිසුමක් එක්සත් ජනපද තානාපති කාර්යාලයෙන් ශ්‍රී ලංකා ආණ්ඩුවට එවනවා, විදේශ අමාත්‍යාංශයටත් ආරක්ෂක අමාත්‍යාංශයටත් එවනවා. ඒක තමයි මොකද්ද? 95 අත්සන් කළ ලද ගිවිසුම තවත් බලාත්මක කරන්න කියලා. ඒක තමයි ඒ 95 ගිවිසුම මත පදනම් වී ඒ තවත් බලාත්මක කිරීම සඳහා ගපු ගිවිසුම තමයි මේ තියෙන්නේ පරිච්ඡේද 15ක් තුල. එතකොට ඒ සම්බන්ධව සාකච්ඡා කරන බව විදේශ අමාත්‍යාංශය පිළිඅරන් තියෙනවා. Discussions have taken place so far in relation to updating the 1995 agreement in order to standardize routine administrative procedures and explain. කියන්නේ විදේශ අමාත්‍යාංශය පිළිඅරන් තියෙනවා. සාකච්ඡා ආරම්භ කළා තියෙනවා. මේ ඇමරිකානු හමුදාවල තත්ත්වය වර්ධනය කිරීම පිළිබඳ ගිවිසුම වැඩි දියුණු කරනවා. දැන් මා ඔබට කියන්න මට ලැබී තිබෙන කෙටි වේලාව ඇතුලේ මාධ්‍ය සාකච්ඡාවක් නිසා මේ ගිවිසුම මොකක්ද කියලා. මොකද අපේ රටේ සාමාන්‍ය අදහසක් තියෙනවා ඕවා කමක් නැහැ වගේ. දැන් මේ ඇමරිකා එක්සත් ජනපදය යෝජනා කරන ගිවිසුම සම්බන්ධ පසුබිම මම කියන්නම්. ඔබ දන්නවා එක්සත් ජනපදයේ 1995 දී මේ ගිවිසුම අත්සන් කරනකොට ආසියාවේ දේශපාලනය විශේෂයෙන්ම චීනයේ සහ රුසියාවේ දේශපාලන වටපිටාව ඉන්දියාවේ දේශපාලන තත්ත්වයන් මෙතරම් සංකීර්ණ වී තිබුණේ නැහැ. චීනය ලෝක බලවතෙක් වෙලා තිබුණේ. නමුත් ඔබ දන්නවා අද චීනය ලෝකේ ප්‍රධාන ආර්ථික යුද බලවතෙක්. ඇමරිකාව සහ චීනය අතර තිබෙන වෙළඳ යුද්ධය නිසා අද ලෝකයේ විශාල ආර්ථික යුද දේශපාලන අවුලකුත් ඇවිල්ලා තියෙනවා. ඒ නිසා 2005න් පසුව ඇමරිකාව සකස් කරන ලද උන්ගේ යුද උපාය මාර්ගය අනුව ආසියාව උන්ගේ ප්‍රමුඛතම යුද මධ්‍යස්ථානයේ බවට පත් කරන් තිබෙන උපාය මාර්ග වශයෙන් විදේශ රටවල වල විදේශයේ ඉන්න සමස්ත ඇමරිකානු හමුදාවන්ගේ 60%ක් වෙනකොට ස්ථානගත කරලා තියෙන්නේ එක්සත් ජනපදයේ විසින් ආසියාව තුළ. ඒ නිසා ඇමරිකාව විසින් අත්සන් කළ ලද ගිවිසුම් වල තත්ත්වය පිළිබඳව එක්සත් ජනපද යුද දෙපාර්තමේන්තුවෙන් පත් කරනු ලැබුවා 2015 ජනවාරි 16 වෙනිදා ඉන්ටර්නැෂනල් සිකියුරිටි ඇඩ්වයිසරි බෝඩ් කියලා යුද විශේෂඥයන් සහ විශේෂඥයන්ගේ සමන්විත ප්‍රබල කමිටුවක් ලෝකේ පුරාම තියෙන එක්සත් ජනපදයට සම්බන්ධ එක්සත් ජනපද හමුදාවන් අත්සන් කළ ලද යුද ගිවිසුම් අර මම කලින් කිව්ව ACSA ගිවිසුම නැත්නම් AXA ගිවිසුම මම මේ දැන් කතා කරමින් ඉන්න සෝෆා ගිවිසුම Status of Forces Agreement මෙවැනි ගිවිසුම් කොහොමද නූතන තත්ත්වයට ගැලපෙන ලෙස ඇමරිකාවට වඩාත් වාසිදායක වෙන ලෙස සකස් කරන්නේ කියලා. මේ පිළිබඳව එක්සත් ජනපද යුද දෙපාර්තමේන්තුවෙන් හදපු ඒ උපදේශක මණ්ඩලය යුද උපදේශක මණ්ඩලය විසින් සකස් කළ ද වාර්තාව තමයි තිබෙන්නේ. මේ මාධ්‍ය සාකච්ඡාවකදී කතා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. නමුත් මේ ඉතා පැහැදිලිව යෝජනා කරලා තිබෙනවා මේ හැම ගිවිසුමක්ම දැනට අත්සන් කරලා තියෙන ඒවා ඔක්කොම තවත් ශක්තිමත් කළ යුතුයි ඇමරිකාවට වාසි වෙන විදියට. දැන් යුද දෙපාර්තමේන්තුවට මේ වාර්තාව යනවා. ඊට අනුව දැන් ලංකාවේ කරුණු සිද්ධ වෙන්න පටන් ගන්න තියෙනවා. මම ඊටාම කෙටියෙන් ඔබතුමාලට මේ ඇමරිකාව විසින් 2018 අගෝස්තු 28 වෙනිදා ශ්‍රී ලංකා ආණ්ඩුවට වෙන ලද ගිවිසුමේ කරුණු කීපයක් ඔබට කියන්න. මේක උපුටා දක්වමින් කියන්නේ ගොත් වෙලා වෙන නිසා මම සිංහල අදහස කියන්නම් තියෙන්නේ ඉංග්‍රීසියෙන්. පළවෙනි කරුණ තමයි එක්සත් ජනපදයේ ඉල්ලා සිටිනවා මේ ගිවිසුම මගින් ඇමරිකානු හමුදාවේ ඕනෑම සොල්දාදුවෙක්ට හමුදාවට සම්බන්ධ ඕනෑම සිවිල් පුද්ගලයෙක්ට සහ ඇමරිකානු හමුදාවන්ට සේවා සපයන කොන්ත්‍රාත් සපයන අය ඉන්නවනේ කැම දෙන අය ඉන්නවා විවිධ සේවාවන් සපයන ඒ ඕනෑම කෙනෙක්ට 1961 අර වියානා සම්මුතියට තානාපති වරප්‍රසාද ලබා දෙන්න කියලා. ඔබ දන්නවා ගිවිසුමක් කියන්නේ රෙසිප්‍රෝකල්. ඒ කියන්නේ ගිවිසුමක දෙපාර්ශ්වයටම තමයි පහසුකම් ලැබෙන්නේ. හැබැයි මේ සෝෆා ගිවිසුම් වල මේ විශේෂඥවරු යෝජනා කරනවා මේක අන්‍යෝන්‍ය වශයෙන් ක්‍රියාත්මක වෙන ගිවිසුමක් නෙමෙයි සෝෆා කියන්නේ කියලා. මේක තනිකරම ඇමරිකන් හමුදාවට පමණයි. දැන් සරලව ගත්තොත්
ඇමරිකානු හමුදා මෙහි පුහුණුවට එනවා වගේම ශ්‍රී ලංකාවේ යුද හමුදාවේ නිලධාරීනුත් යනවා ඇමරිකාවේ විවිධ පුහුණුවම් වලට. දැන් ශ්‍රී ලංකාවේ යුද හමුදාවේ නිලධාරීන්ට මේ කියන අයිතිවාසිකම් මොකුත් නැහැ. ඔක පළවෙනි දේ. ඊට වඩා බරපතල කාරණු ඊළඟට තියෙනවා. ඊට පස්සේ මේකේ ඕන් යෝජනා කරනවා ඇමරිකානු සොල්දාදුවන්ට හෝ සිවිල් පුද්ගලයන්ට හෝ ඔවුන්ගේ සේවා සපයන කොන්ත්‍රාත්කරුවන්ට ලංකාවට එන්න පුළුවන් මොකද්ද? ඔවුන්ගේ හැඳුනුම්පතේ. ඔවුන්ගේ පාස්පෝර්ට් එක අවශ්‍ය නැහැ. ඒක පැහැදිලිවම මේ තියෙනවා මම නම් ඔප්පු කරන්න ඕන නිසා කියන්නම්. US personnel may enter and exit Sri Lanka with US identification. ඇමරිකාවට කිට්ටු කැරිබියන් ප්‍රදේශ රටවල් තියන් ඉන්නවා මේ තමන්ගේ පිළිකණු විදියට. ඒ පිළිකණු වගේ තියන් ඉන්න රටවල් වලට ඇමරිකන් කාරයෝ යන්නේ තමන්ගේ ඩ්‍රයිවිං ලයිසන් එක. ඩෙන්ටි කාඩ් එක. ඉතින් ඒ නිසා ලංකාවත් අද ඒ ඇමරිකානු පිළිකණට දාලා තියෙනවා හැඳුනුම්පතෙන් එන්නේ. මම අහන්න කැමතියි මෛත්‍රීපාල සිරිසේන මහතාට පුළුවන් ද ජාතික හැඳුනුම්පත පෙන්නලා ඇමරිකාවට යන්න. රටේ රාජ්‍ය නායකයාට නිව්යෝක් යනවනේ. දැන් මේ සැප්තැම්බර් වල යන්න තියෙනවා. එතකොට අපේ රටේ රාජ්‍ය නායකයටත් බෑ අපේ හැඳුනුම්පතෙන් ඇමරිකාවට යන්න. හැබැයි ලංකාව ඇමරිකානු සොල්දාදුවන්ට සහ සිවිල් පුද්ගලයන්ට ඒකයි බරපතලම දේ. අපි දන්නේ නැහැ උන් කවුද කියලා. උන්ට සේවා සපයන කොන්ත්‍රාත් සමාගම් වෙන්න පුළුවන්, ඉන්දියාවෙන් වෙන්න පුළුවන් කට්ටිය එන්නේ, මාල්දිවෙන් වෙන්න පුළුවන්, පාකිස්තානෙන් වෙන්න පුළුවන්. ඕනම කෙනෙක්ට මේ පහසුකම ලැබෙනවා. ඊළඟට ඔවුන් යෝජනා කරනවා මොකද්ද? ඇමරිකානු හමුදාවන්ට ලංකාව තුළ ඔවුන්ගේ ඒකාබද්ධ මෙහෙයුම් වලදී හරි ඔවුන්ගේ වෙනත් කටයුතු වලදී හරි මොකද්ද? ඔවුන්ට පුළුවන් තමන්ගේ ඩ්‍රයිවිං ලයිසන් එකෙන් යන්න මෙහි විශේෂ පරීක්ෂණ අවශ්‍ය නැහැ. ඒ විතරක් නෙමෙයි. ඔවුන්ට පුළුවන් ඔවුන්ගේ නිල ඇඳුමින් යුද හමුදා නිල ඇඳුමින් පුළුවන් ඔවුන් තීන්දුව කරනවා නම් ඔවුන්ගේ ආයුධ එක්ක යන්නත් පුළුවන්. මම එක ඕනනම් කියන්නම් The embassy further proposes the US personnel be authorized to wear uniforms while performing official duties and to carry arms while on duty if authorized to do so by their orders. ඒ ලංකා ආණ්ඩුව නෙමෙයි මේගොල්ලන්ගේ කට්ටිය කියනවා නම් පුළුවන්. ඊළඟට ගත්තොත් එහෙම මේ ඇමරිකානු හමුදා කණ්ඩායම් වලට ඒ වගේම එහි අර මම කියන සිවිල් පුද්ගලයන්ට සහ කොන්ත්‍රාත් සපයුම් කරුවන් සියලු දෙනාටම අදාළ නීතිය කුමක්ද? ඔවුන් ලංකාව තුළ සිවිල් හෝ අපරාධමය හෝ වරදක් කළොත් එහෙම වරදක් වෙන්න පුළුවන් නේ. ඕන මිනිස්සෙක්ගේ වැරදි වෙන්න පුළුවන්. වරදක් කළොත් මොකද්ද තියෙන්නේ? බලපවත්වන නීතිය කුමක්ද? බලපවත්වන්නේ ඇමරිකානු නීතිය. ඒක කියනවා මොකද්ද? Authorizes the government of United States to exercise criminal jurisdiction over US personnel while in Sri Lanka. එනිසා මෙහෙදි මොන හරි මිනිහක් මැරුවත් ඇමරිකානු හමුදා ප්‍රසිද්ධයි තමන් ඉන්න රටවල් වල කාන්තාවන් දූෂණය කිරීම පිළිබඳව. ඉතින් එහෙම දෙයක් වුණත් ප්‍රසිද්ධ වෙන්නේ ඇමරිකාවටම නඩුව අහන්න බාර දෙන්න මෙහෙ මොනවත් කරන්න බෑ. ඊට පස්සේ ගත්තොත් මේ කිව්සම අනුව ඇමරිකාවේ මේ කණ්ඩායම් වලට ඔවුන්ගේ පුද්ගලිකවත් ඔවුන් මිලදී ගන්න කිසිම දෙයකට හෝ ඔවුන් ලබා ගන්න ඕනෑම සේවාවකට පුද්ගලිකව සහ පොදුවේ කිසිම දෙයකට ලංකාව තුළ කිසිම බද්දක් අය කරන්න බෑ. ඒ කියන්නේ බදු වලින් සහ මුලින්ම නිදහස් කළා තිබෙනවා මේ ගිවිසුම මගින් ඔවුන්ගේ දේපල ඔවුන්ගේ උපකරණ ඔවුන්ට ලැබෙන සේවාවන් සියල්ල. ඒ වගේම ඔවුන් මේක තමයි ඉතා භයානක දේ. මම මේක කියවන්නම්. Importation, exportation and use shall be exempt from any inspections, license or other restrictions, customs duties, taxes or any other charges assessed within Sri Lanka. දැන් ඇමරිකාවේ මේ සොල්දාදුවන් මේ ගිවිසුමට තියෙන ඕනම පුද්ගලයෙක්ට සොල්දාදුවෝ සිවිල් පුද්ගලයන්ට ඕනම දෙයක් ඉම්පෝට් කරන්න පුළුවන්. උන්ට පුද්ගලික අවශ්‍ය කරලා හිතන. එක්ස්පෝට් කරන්නත් පුළුවන්. ඒවට බදු ගහන්න බැරි විතරක් නෙමෙයි. ඒවා පරීක්ෂා කිරීමේ බලය ලංකා ආණ්ඩුවට නැහැ. දැන් ඔබ දන්නවා ළඟදී බලංගොඩ අධිකරණයේ මගේ මතකයේ හැටියට අපේ වනාන්තරවල ජාන සම්පත් හොරකම් කරලා විදේශිකයෙක් අහුවෙලා රුපියල් කෝටික දඩයක් ගෙවුවා. දැන් අපි අහන්න කැමති මේන පුද්ගලයෝ යවන්නේ මොනවද? රටින් එළියට අඩු ගානේ. ලංකාවට ගේන්නේ මොනවද? කියලා බලන්න බැරි තරම් මොකද්ද ලංකා ආණ්ඩුවේ තියෙන දීනභාවය. මේක රටේ අපි දන්නවා ලංකා ජනාධිපති අගමැති ඇමරිකාවට ගියත් බෑග් එක චෙක් කරනවා. බෑග් එක චෙක් කරනවා රාජ්‍ය නායකයාගේ. මම දන්නේ නැහැ පුද්ගලිකව රාජ්‍ය නායකයව වෙනම ස්ක්‍රීන් කරනවාද කියලා. මම දන්නවා ඇමතුරුන්ට නම් කැබිනට් ඇමතුරුන් නම් එහෙම චෙක් කරනවා. දැන් රුවන් විජේවර්ධන මහත්තයා ආරක්ෂක රාජ්‍ය ඇමති ඔහු ගියොත් ඔහු සම්පූර්ණයෙන්ම තමුන්නාසලා අපි යන විදිහටම පරීක්ෂා කරනවා. ඉතින් ඒ නිසා
කිසිවක් පරීක්ෂා කරන්න බැරිකම තියෙනවා. ඉතින් ඊළඟට ගත්තොත් එහෙම මේ කිවිසුම අනුව ගත්තොත් ඔවුන්ට තවත් බලතල තියෙනවා ඔවුන් කරන කිසිදු ගනුදෙනුවකට මෙහි බදු ගවන්න. ඒ කියන්නේ වැට් එක ගවන්න අවශ්‍ය නැහැ. දැන් ඇමරිකන් හමුදාවන් මෙහි ගොඩනැගිලි මිලදී ගත්තොත්, සේවාවන් ගත්තොත් ඒවට වැට් අදාළ වෙන්නේ නැහැ. හරි? වැට් සහන දෙන්නේ ඇමරිකාවට දැන්. ඊට පස්සේ ඊටාම බරපතල දෙයක් තමයි මේ බලන්න. armed forces of මෙහෙම තියෙනවා. කෙටි කළා කිව්වොත් aircraft and vessels of the US government shall be free from boarding and inspection. ඔබ දන්නවා සාමාන්‍යයෙන් ගුවන් තොටුපළකින් ගුවන් යානයකට නැවකට ඇතුල් වෙනකොට පරීක්ෂා කරනවා. ඒක ලෝකේ පොදු සම්මතයක්. දැන් ඇමරිකන් හමුදාවේ සොල්දාදුව ඇමරිකාවේදී ඇමරිකන් ගුවන් යානයකට ඇතුල් වෙනකොටත් චෙක් කරනවා. නැතුව ඕන කෙනෙක්ට එන්න බෑ. යුනිෆෝම් එක ගහකට. නමුත් මේකට අනුව ගත්තොත් ඔවුන්ගේ නැව් ඔවුන්ගේ ගුවන් යාන කිසිවක් පරීක්ෂා කරන්න ලංකාවේ ආගමනික නිලධාරීන්ට හෝ වෙන කිසිම කෙනෙක්ට බෑ කියන එක තමයි මේ කිවිසුම තුල තියෙන්නේ. ඉතින් ඒ වගේම ගත්තොත් මේකේ තවත් කරුණු කීපයක් කියනවා. ඊටම මම කීපයක් මගහැරලා කියන්නම් වෙලාවත් එක්ක. මේ බලන්න. The government of Sri Lanka recognizes that it may be necessary for the US armed forces to use the radio spectrums. The US Department of Defense shall be allowed to operate its own telecommunication systems in Sri Lanka. This shall include the right to utilize such means and services as required to ensure full ability to operate telecommunication systems. Use of the radio spectrum shall be free of cost to the US government. කියන්නේ ඇමරිකා හමුදාවන්ට මෙහි ඉන්නකොට ඔවුන්ට පුළුවන් ඔවුන් ඉන්න නැති වෙලාවක් නෙවෙයි හැමදාම ඉන්න. ඕනම වෙලාවක ඇමරිකානු යුද හමුදාවන්ට සම්බන්ධ පුද්ගලයෙක් හෝ පුද්ගල කණ්ඩායමක් හෝ සිවිල් පුද්ගලයන් ලංකාවේ තුල ඕනම වෙලාවක ඉන්න. එහෙම නොවන වෙලාවක් නැහැ. ඒ නිසා දැන් ඔවුන් යෝජනා කරනවා ශ්‍රී ලංකා රජයට මේක අගෝස්තු මාස 28 වෙලා තියෙන්නේ. දැන් මාස 6කට ආසන්න කාලයක් ගත වෙලා තිබෙනවා. ශ්‍රී ලංකා රජය මේක ප්‍රතික්ෂේප කළා නැහැ. ඉතින් ඔය යෝජනා කරන උන්ට ලංකාව තුළ වෙනම උන්ගේ sannivedana පද්ධතියක් ගෙනියන්න පුළුවන්. උන්ගේ රේඩියෝ පහසුකම්, උන්ගේ ටෙලිවිෂන් පහසුකම්. ඔබ දන්නවා අපේ තාක්ෂණය සහ උන්ගේ තාක්ෂණය ගත්තොත් ඒක ඊටාම උන්ගේ මට්ටම ඊටාම ඉහළ එකක්. ඒ නිසා මම හිතන්නේ ඇමරිකාවට පුළුවන් වෙයි ලංකාවේ සම්පූර්ණ නාලිකා වල ක්‍රියාකාරීත්වය නතර කරලා මේ එහෙම නැත්නම් ඇමරිකාවත් එක්ක කැමැත්තෙන්ම ඇමරිකන් සාක්කුවට වැටෙන නාලිකාවට අවස්ථාව ලබා දෙමින් සම්පූර්ණයෙන්ම ඇමරිකාවේ channel එකක් දුවන්න. ඔබ දන්නවා කියුබාවේ සමහර ප්‍රදේශවලට ඇමරිකාව එහෙම කරනවා. කියුබානු නාලිකා නතර කරලා ඇමරිකන් නාලිකා තමයි මිනිසුන්ට පේන්නේ. ඉතින් මේක ඒ වගේ දෙයක් වෙන්න පුළුවන්. ඔබ කල්පනා ඒ නිසා මේ අයිතිය ඔවුන් මේකෙන් ඉල්ලනවා. ඒ වගේම තමයි ඊටාම දරුණු දෙයක් තමයි මේක මොකද්ද? ඔවුන් යෝජනා කරනවා මේ කිවිසුමට අනුව මොකද්ද මේ ලංකාව තුල යුදමය ඔවුන් සිවිල් හෝ අපරාධමය වැරද්දක් සිද්ධ වුණොත් ඒකෙන් යම්කිසි හානියක් සිද්ධ වෙනවනේ. මිනිස්සෙක් මරනොත් මරණයක් සිද්ධ වෙනවා. නැත්තම් දේපල හානියක් වෙන්න පුළුවන්. එහෙම වුණාම මේක යෝජනා මේ කිවිසුමට අනුව මොකද්ද වෙන්නේ? දෙගොල්ලෝ එක දරා ගන්න. වේව් ඔෆ් කරන. එහෙම තමයි තියෙන්නේ. ඒ කියන්නේ මෙහෙ මරණයක් වුණොත් අපි ඒක දරා ගන්න. ඉතින් ඒ නිසා අනිත් එක මේ සියලුම නීති රීති ක්‍රියාත්මක වෙන්න අපිට තේරුම් ඔබට කියන්න තියෙන්නේ ඇමරිකානු නීතිය අනුව. ඒ නිසා මේක තමයි දැන් ශ්‍රී ලංකා ආණ්ඩුව සාකච්ඡා කරමින් ඉන්න කිවිසුම එක්සත් ජනපදයට සමග ඇමරිකානු හමුදාවන් සහ ඔවුන්ට සම්බන්ධ සිවිල් පුද්ගලයන් සහ ඔවුන්ගේ සේවා සපයන්නන් සම්බන්ධ. ඉතින් ඒ නිසා ඇමරිකාව මෙවැනි කිවිසුම් අත්සන් කරලා තියෙනවා ලෝකේ දීන රාජ්‍යයන් සමග. යට කරගන්න පුළුවන් රටවල් එක අත්සන් කරලා තියෙනවා. මේ එකක් මාල්දිවයින්. මේ 2010 මාල්දිවයිනත් එක්ක අත්සන් කරපු කිවිසුම Status of Forces Agreement එක. ඉතින් මේ කිවිසුමේ තියෙන කරුණුම තමයි අතර මේකේ තියෙන්නේ. ඊටත් වඩා ඒවා තියෙනවා මගේ මතක හැටියට ලංකාවේ කිවිසුමට. මොකද මේක අවුරුදු 7කට 9කට පස්සේ නිසා ලංකාවේ කිවිසුම අත්සන් කරේ. ඒතර අප දකින දේ තමයි ඒතර මෙතන ගත්තම දැන් කලින් කිවිසුමේ තියෙන ඇමරිකන් හමුදාව වෙන කොහේ හරි ඉන්නවා. අඩු ගන්න අපි තේරුම් ගන්න විදියට ඔවුන්ට අපි සේවා සපයන විතරයි. සේවා ලබා ගන්න උන්ට ලංකාවට එන්න වෙන උන්ගේ යුද නැව වරායට ගේන්න වෙනවා. දැන් මේ තියෙන්නේ ඒන වරායට නැව පරීක්ෂා කරන්න බෑ.
ගොඩබිමට එන සොල්දාදුවන්ව පරීක්ෂා කරන්න බෑ. ඔවුන්ට ඕන දෙයක් ගේන්න ගෙනියන්න පුළුවන්. ඔවුන්ගේ ටෙලිකොමියුනිකේෂන් සිස්ටම් එකේ ගෙනියන්න පුළුවන්. ඉතින් ඒ නිසා ජනතා මිතුර වශයෙන් අපි දකින දේ තමයි මේ ඇක්සා කියන අස්සම් කළ ලද කිවිසුමත් අපි දන්නේ මේ කිවිසුමත් හොරෙන් අස්සම් කරලාද කියලා. නමුත් දැනට විදේශ අමාත්‍යාංශය දන්වලා තියෙන විදිහට සාකච්ඡා කරමින් කියනවා තියෙන්නේ. ඉතින් අපි දකින්නේ මේ කිවිසුම අස්සම් කරාට පස්සේ ඒක පැහැදිලිවම ශ්‍රී ලංකාව තුල ඇමරිකන් හමුදා කඳවුරක් ස්ථාපිත වුණා හා සමාන වෙනවා. ඩිෆැක්ටෝ ස්ටේටස් කියලා කියන්නේ. ඒ කියන්නේ ස්ථාවර කඳවුරක් කියලා නම් කරලා නැහැ. නමුත් එවැනි කඳවුරකට අවශ්‍ය කරන හැම දෙයක්ම වගේ ඔවුන්ට මේක ඇතුලේ තියෙනවා. එකම දේ ඔවුන්ට වෙනම ඔවුන්ගේ කඳවුරක් කියලා බෝඩ් ගහගෙන ඉන්න බැරි එක විතරයි. නැත්තම් ඔවුන්ට වෙනම ඔවුන්ගේ ගොඩනැගිලි ඔවුන්ගේ ස්ථාන පවත්වා ගන්න පුළුවන් මේ කණ්ඩායම් සඳහා. ඒ නිසා ජනතාවට වශයෙන් අපි දකින දේ තමයි මෙවැනි කිවිසුම් අත්සන් කිරීමේ ආදීනව අපිට දැනගන්න තිබුණා ඉන්දු පාකිස්තාන යුද්ධය ඇවිලුණාට. ඔබ දන්නවා ඉන්දියාව සහ පාකිස්තාන අතර ඔන්න මෙන්න සටනක් ඇති වෙන්න ගියා. තාමත් ඒ සහ මුලින් නිවිලා නැහැ. ඉතින් එවැනි වෙලාවකදී ලංකාව ගන්න කුමන පාර්ශවය? අපි කවුරුත් දන්නවා අද ලෝක බලතුලනය අනුව ඇමරිකාවේ ජූනියර් පාර්ට්නර් වශයෙන් තමයි සැලකෙන්නේ සාමාන්‍ය ඉන්දියාව. ඉතින් එතකොට අපිට සිද්ධ වුණොත් එහෙම මේ වෙන යුද්ධයකදී ඇමරිකන් මැදිහත් වීමකදී එක රටකට උදව් කරන්න අනිවාර්යයෙන්ම ආසන රටෙන් අපිට ඊට ඉහළ වන්දියක් අපිට ගෙවන්න සිද්ධ වෙනවා. ඔබ දන්නවා කාටවත් ඇමරිකාවට ගහන්න ලේසි නෑ ගොඩක් රටවල් වලට. නමුත් ඇමරිකාට උදව් කරන රටවල් වලට තර්ජන ලක්වන හොඳම උදාහරණය අපි ගත්තොත් මැදපෙති රටවල් ගණනාවක් තියෙනවා. ඇමරිකානු යුදවාදී ව්‍යාපෘතිවලට උදව් කරන රටවල් වලට වෙනත් රටවල් වලින් ප්‍රහාර එල්ල වීම ඇති තරම් අපි දැකලා තියෙනවා. ඒ නිසා අපි ජනතාවන් වශයෙන් අපි දකින්නේ ලංකාවේ මේකෙන් අනිත් එක තමයි වැදගත්ම දේ. අපි මේ පිළිබඳව ප්‍රශ්න කරාම මේ තියෙන කිසිදු අයිතිවාසිකමක් ලංකාවේ හමුදාපතිවරට නැහැ. ඇමරිකාවේ අද බැඳෙන සොල්දාදුවටත් පුළුවන් ඩෙන්ටිටි කාඩ් එකෙන් මෙහෙට එන්න කිසිදු පරීක්ෂාවකින් තොරව. ශ්‍රී ලංකාවේ යුද හමුදාපතිට ඇමරිකාවට යනකොට මේ පහසුකම නැහැ. ඒක ලංකා ජනාධිපතිට මේ පහසුකම නැහැ. ඒකයි මම කියන්නේ මේක අපි ඇමරිකානු යටත් විජිතයක මට්ටමට මේ කිවිසුම් මගින් අපි දීන භාවයට වැටෙනවා කියන එක නිසා ජයිපේ වශයෙන් අපි ආණ්ඩුවට බල කර කියා සිටිනවා මේ යටත් වීම කිවිසුම අත්සන් කරන්න එපා. මොකද ඔබට තියෙන අවුරුදු 5කට කාලයකට ආණ්ඩුව බාධා තියෙනවා. මොකද මේ ලොකු රටවල් එක කිවිසුම් අත්සන් කරාම ඔබතුමාලා දන්නවා ඒ කිවිසුම අවලංගු කරන්න බෑ අපිට ඕන වෙලාවල. ඒව අවලංගු කරන්න ගියාම අපිට මහා දැවැන්ත වන්දි දෙන්න වෙනවා. ඔබ දන්නවා පසුගිය අවුරුදු 15 තුළදී චීනය සහ ඉන්දියාවට අපි කොතරම් අල්ලස් දීලා තියෙනවද? රාජපක්ෂ මැතිතුමා හම්බන්තොට දක්වා තියෙන දුම්රිය මාර්ගය චීනට දෙනකොට හදන්න උතුරු දුම්රිය මාර්ගය දෙන්න උනා ඉන්දියාවට. එතුමා නෝරච්චෝල දෙනකොට චීනට සම්පූර් දෙන්න උනා ඉන්දියාවට. එතුමා මත්තල දෙනකොට චීනට පලාය දෙන්න උනා ඉන්දියාවට. ඒ නිසා මේ ලොකු රටවල් දෙකක් මැද අපි දැනට සැන්ඩ්විච් වෙලා තියෙන්නේ. ඒ නිසා අපිට තියෙන හොඳම දේ තමයි මේ බලතුලනයේ ප්‍රශ්නයම පෙන්눔 කරමින් කුඩා රාජ්‍යයක් විදිහට අපේ සෛරීත්‍ය ආරක්ෂා කරගෙන ලෝකෙත් එක්ක වැඩ කරන එක. ඉතින් ඒ නිසා නමුත් අපි එක රටක් එක්ක මෙවැනි අතිශය යුදවාදී අපි ප්‍රායෝගික වශයෙන් කඳවුරක් වෙනවා ඇමරිකාව. ඉතින් ඒ නිසා අතිශය යුදවාදී ගිවිසුම් වලට ලංකාව ඇතුළත් කිරීමට ජනවරමක් මෛත්‍රීපාල සිරිසේන මහතාට හෝ රනිල් වික්‍රමසිංහ මහතාට නැහැ. ඒ නිසා ජයිපේ වශයෙන් අපි මේකට විරුද්ධ වෙනවා. අපි ඒ වගේම රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ යටත් වීමේ ගිවිසුම් වලට අසං කිරීමට එරෙහිව තමන්ගේ මතය තමන්ගේ හඬ අවදි කරන්න කියන ඉල්ලීම සිදු කරමින් මාධ්‍ය සාකච්ඡාවේ මූලික අදහස් දැක්වීම අවසන් කරනවා. මේ ගිවිසුම සම්බන්ධව ජනාධිපතිවරයාගෙන් ඔබ යම්කිසි මේ තොරතුරු ජනාධිපතිවරයාගේ ස්ථාවරය පිළිබඳ යම්කිසි තොරතුරක් ගන්නවද? අපිට ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව තුල මුණ ගැහෙන්නේ නැහැ. ජනාධිපතිගේ අමාත්‍යාංශයට තමයි මේක අයිති මේ දෙකම. ඉතින් ජනාධිපතිගේ අමාත්‍යාංශයෙන් තමයි ජනාධිපතිවරයා තමයි පළවෙනි ගිවිසුමට කැබිනට් පත්‍රිකාව දාලා තියෙන්නේ. ඉතින් ජනාධිපතිවරයාටම තමයි මේ ගිවිසුමත් කැබිනට් පත්‍රිකාව දාන්න වෙන්නේ. මොකද මේක ආරක්ෂක අමාත්‍යාංශයට සම්බන්ධ දෙයක්. ඒ නිසා ජනාධිපතිවරයාට තියෙන වගකීම වැඩි මෙතන අගමැතිවරයාට වඩා මොකද විෂය ආදාළ වෙන්නේ ජනාධිපතිවරයාට නිසා. නමුත් අපිට තියෙන ප්‍රශ්නේ ජනාධිපති අගමැති කියන ප්‍රශ්නේ නෙමෙයි ආණ්ඩුවක් වශයෙන් අපි කියන්නේ මේ පාවා දීමේ යටත් වීමේ කිවිසුම සංකරන්න එපා කියන්නේ. චීනවරාය ආශ්‍රිතව තෙල් ගබඩා සංකීර්ණ ආශ්‍රයේ මේ අවට
මෙතන අක්කර 36000කට ආසන්න ප්‍රමාණයක් වෙන් කරලා තිබෙනවා කියලා මේ තොරතුරු ගලා ඉන්නේ මේ අදාළ කඳවුර සම්බන්ධව. මට ඒ ගැන පැහැදිලි අදහසක් කියන්න බෑ. මට ඒ පිළිබඳව තොරතුරු නැහැ. නමුත් ත්‍රිකුණාමල වරාය ආශ්‍රිතව තියෙන ඉතාම විශාල භූමි භාගයන් සම්බන්ධව ආණ්ඩුව උපාය මාර්ග සැලැස්මක් සකස් කළා රාජපක්ෂ ජනාධිපතිවරයා බලේ ඉන්න කාලෙදී. ඒ උපාය මාර්ග සැලැස්ම අනුව විශාල ප්‍රදේශයක් වුන් හඳුනාගෙන තිබෙනවා යුද ආරක්ෂක අමාත්‍යාංශයේ දැනට භාවිතා නොකරන කටයුතු වලට. ඒ නිසා අපිට ඒ වගේ මේකේ තමයි තිබෙන යෝජනාව පැහැදිලිවම වෙනම ඉන්දියානු වෙනම ආර්ථික කලාපයක් දාන්න කියන එක. ඒ නිසා මට ඔබතුමා අහන නිශ්චිත ප්‍රශ්න පිළිබඳව මාසතෝ තොරතුරු නැහැ. අපි ඉල්ලා සිටිනවා ගවේෂණශීලී මාධ්‍යවේදීන්ට එවැනි කරුණු හෙළිදරව් කරන්න. ඒ වගේම දියාගෝ ඒෂියා කියන දුප්පත්වල දැනට මේ මෙතෙක් කලක් ඇමරිකානු ඔය කියන ආකාරයෙන්ම යුද ස්ථානයක් පවත්වාගෙන ගියා ඔය සේවා ලබා ගැනීමට කියලා. දැන් එය සතු වෙන්නේ මම හිතන්නේ එංගලන්තයේ. ඔවුන් එම කාල සීමාව අවසන් නිසා එය නැවත ඉල්ලීම හේතු කොටගෙන ඔවුන්ට අවශ්‍ය වෙනවා මෙම ස්ථානය වෙනස් කර ගන්න. ඒද මේ ලංකාවට එන්නේ යන්නේ. ඔව්. ඇමරිකා එක්සත් ජනපදය ආසියානු කලාපය තුළ පමණක් මෙවැනි ගිවිසුම් 38ක් අත්සන් කළා තියෙනවා. දියාගෝ ගාසියා කියන්නේ යටත් විජිතයක්. එහි සිටපු මිනිසුන් පවුල් 1340ක් සහ මුලින් අවතන් කළා තමයි මහා බ්‍රිතාන්‍යය විසින් මේ දූපත මේ රට ඇමරිකාට බදු දෙන්නේ. අන්තර්ජාතික අධිකරණය තුලදී බ්‍රිතාන්‍ය අධිකරණය තුලදී ඒ ජනතාව විසින් ඉදිරිපත් කරන ලද නඩු ක්‍රියාමාර්ග වලින් මේක පරදිලා තිබෙනවා ඒ ජනතාවට ඒ රට බාර දෙන්න කියලා. නමුත් එක්සත් ජනපදය හෝ බ්‍රිතාන්‍යය කටයුතු කරන්නේ නැහැ. මෙතන තියෙන වැදගත්ම දේ තමයි දියාගෝ ගාසියා සම්බන්ධ ප්‍රශ්නේ වගේම අපි කවුරුත් පිළිගන්න දේ තමයි අද එක්සත් ජනපදය යුද උන්මාදයෙන් පෙළෙනවා. උන්ට ලෝකේ යටත් කරගන්න අවශ්‍යයි. උන්ට ලෝකේ සම්පත් අවශ්‍යයි. උන්ගේ රට මුණ දී තිබෙන දැවැන්ත ආර්ථික අර්බුදය විසඳ ගන්න නම් තව මංකොල්ල කෑම තව යුද අවශ්‍යයි. ඉතින් අද ලෝකයේ ආර්ථිකයේ ප්‍රධාන එන්ජින් දෙකම තියෙන ආසියාවේ. එකක් චීන එකක් ඉන්දියාව. ඉතින් ඒ නිසා ඒ ආසියාව යටත් කර ගැනීම ඇමරිකානු බලවතාවගේ අත්‍යවශ්‍යතාවයක්. ඉතින් ඒ නිසා ඔබතුමා මතු කර විදියට දියාගෝ ගාසියා අපි හිතන්නේ ගලවනවා කියලා. ගැලවෙන්නේ නැතත් ලංකාව වගේ රටවල් මේකට යටත් කර ගැනීම අවශ්‍යයි. මොකද එක්සත් ජනපදය මේ මෑතකදී ඉන්දියාව සමගත් මේ මට්ටමේම පාවා දීමේ ගිවිසුමක් නුනත් ඉන්දියාව සමගත් ආරක්ෂක ගිවිසුම් දෙකකට ඇමරිකාව අත්සන් කරනු ලැබුවා. ඇමරිකානු හමුදාවන්ට සේවා සැපයීම වෙනුවෙන්. ඒ වගේම මේ මෙහිට එන යන ඔය ඇමරිකානු සෙබළුන් භාවිතා කරන උපකරණවත් ඔවුන්ට සියලුම දෙනාට තානාපති වරප්‍රසාද ලබා දෙමින් ඒ විදිහට ක්‍රියාත්මක කරන්න කියලා තමයි මේ ගිවිසුම එන්නේ. මේක මේ ලෝකේ පවතින ආගමන විගමන නීති වල ක්‍රමවේදයන්ට එහෙම තියෙනවද අවස්ථා එහෙම මේ රටවල් දෙන්න ඕන කියලා? නෑ දෙන්න ඕන කියලා එකක් නෑ. නමුත් අපේ දීනභාවයේ ප්‍රමාණය අනුව තමයි ආගමන විගමන නීති තීන්දුව වෙන්නේ. 1995 මැයි 16 තමයි චන්ද්‍රික බණ්ඩාරනායක ආණ්ඩුව ඔබතුමා ඔය කියන තානාපති වරප්‍රසාද ඇමරිකානු සෝදාදුවන්ට දීලා තියෙන්නේ. ඒක පහුගිය අවුරුදු 24ම ගිහිල්ලා තියෙනවා. දැන් වෙලා තියෙන්නේ ඊටත් වැඩි තත්යකට ගෙන යන තමයි මේ ගිවිසුම යෝජනා කරලා තියෙන්නේ. මාස 6ක් තිස්සේ ආණ්ඩුව මේ ගිවිසුම සම්බන්ධව තමන්ගේ විරෝධය ඇත්තටම ගත්තොත් මේක මේ රටක සෛරීත්වයට කරන අවමානයක් නේ. ඒක අප නෙමෙයි. ඒක ඇත්තටම මේ ඉන්ටර්නැෂනල් සිකියුරිටි ඇඩ්වයිසරි බෝඩ් එක මේ පිළිබඳව අධ්‍යයනය කරපු ඇමරිකානු ඒ විශේෂඥ කණ්ඩායම ලියලා තියෙනවා. මේ සෝෆා ගිවිසුම අත්සන් කරන්න ගියාම බොහෝ රටවල් වලින් උන්ගේ සෛරීත්වය උන්ගේ අභිමානය පිළිබඳ ප්‍රශ්න මතු කරනවා කියලා. මොකද මේක රෙසිප්‍රොකල් නෙමෙයි. මේක ඇමරිකාවේ අද බැඳෙන සොල්දාදුවට හම්බෙන ප්‍රාණපති වරප්‍රසාදේ අපේ රටේ ජනාධිපතිට හම්බෙන්නේ නැහැ. රටේ රාජනායකයන්ට නැති නිසා කියලා. කියන්නේ ඕනොත් හඳුනන් තියෙනවා. නමුත් චන්ද්‍රික බණ්ඩාරනායකලා වික්‍රමසිංහලා රාජපක්ෂලා මෛත්‍රීපාලලා ඔක්කොමලා ඒ විදේශිකයන් ඉස්සරහා දීනභාවයේ පතුලින නිසා ආගමික නීති උල්ලංඝනය කළා මේ අවස්ථාව දීලා තියෙනවා. අපි හිතනවා ඒක තව වැඩි කරන්න තමයි මේ යන්නේ කියලා. ඒ වගේම අපේ ගුවන් හමුදාව සතු ගුවන් පද තියෙනවා ගුවන් ගතුලින් මෙතනින් කරගෙන යනවා. ඒ වගේම ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ප්‍රබල පුහුණු සහ නාවික ගමනාගමන වන ස්ථානයේදී දැන් මොවුන්ගේ කඳවුරු ස්ථාපිත වුණහොත් එම ස්ථානයේ මේවාට බාධා එල්ල වීමට බොහෝ දුරට ඉඩ ගන්න තිබෙනවා. මේවා ඉවත් කරන්නත් උන් ඉල්ලීම් කරන්න පුළුවන්.
ඒ වගේ අවස්ථා තිබෙනවාද? ඔව් අනිවාර්යයෙන්ම එහෙම තියෙනවා. ඔබ දන්නවා ඇමරිකන් කඳවුරු තිබෙන හැම රටකම කොරියාව, දකුණු කොරියාව, ජපානය, ජිබූති ඔය හැම රටකම ඔබතුමා ඔය කියන ප්‍රශ්නේ මතුවලා තිබෙනවා. ඒ නිසා මොකද ඇමරිකානුවන් කල්පනා කරන්නේ උන් ලෝකේ සුපිරි ජාතියක් ලෙස. ඉතින් අපි ඒකට පැනලා දෙනකොට අපි ඒක ප්‍රතික්ෂේප කරන්න ඕනේ. ඇමරිකාවත් එක්ක යුද්ධ කරන්න අපිට ශක්තියක් නැහැ. අපි ඒක පිළිගන්නවා. අපිට ඕන්ට මොන දෙන්න තියෙන්නේ රාජතාන්ත්‍රික. අපිට ඕන්ට මොන දෙන්න තියෙන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චාටර් එක ඇතුලේ. ඉතින් ඒක පිළිගන්නේ නැතුව ඒකට දීන වෙන්න ගියා. අනික මේකෙන් ලංකාවේ ලැබෙන කිසිදු දේශපාලන ආර්ථික ප්‍රයෝජනයක් නැහැ. ඒ නිසා මම හිතනවා මෙවැනි දේවල් කිරීමෙන් සෛරීත්‍ය අහෝසි වෙනවා කියන එක ඇතුලේ ඔබතුමා මතු කරන ඔය හමුදාවන්ට අදාළ කරන බාධාවනුත් සිද්ධ වෙයි කියලා. මේ දවස්වල මේ ලොකු කතා බහක් ලක්වන ලොකු ආందోලනයක් ලක්වන මේ ඔබතුමාගේ පක්ෂ දේශපාලන මණ්ඩල සභ්‍ය ලාල්කාන්ත මහත්මයා අතින් සිදුවෙච්ච අනතුරු සම්බන්ධයෙන් හැමෝම කියනවා මේ විනයගරුක පක්ෂයක മന്ത്രിවරේ හැබැයි බේමකින් ප්‍රේදාවණය කළා තමයි මේ අනතුරු සිදු වෙලා තියෙන්නේ කියන්නේ. පක්ෂයක් විදිහට ඔබතුමාලා මොනවගේ මතක දෙන්නේ මේ සම්බන්ධයෙන්? ඔව් පක්ෂයක් විදිහට ගත්තොත් ජනතා මන්ත්‍රී ප්‍රමුණේ විනයගරුකභාවය සම්බන්ධ ප්‍රශ්නේ මම හිතන්නේ ලාල් සහෝදරගේ පැත්තෙන් මේ නිශ්චිත අනතුර කෙසේ සිද්ධ වුණත් නැතත් මම හිතන්නේ ඒක අවලංගු වෙන්නේ නැහැ. පක්ෂයක් වශයෙන් අපි අවුරුදු 50 ගණනක් තිස්සේ විනයගරුක සදාචාර සම්පන්න පක්ෂයක් විදිහට අපි සහ මුලින් ඔප්පු කරලා තිබෙනවා. ඉතින් මේ රියනතුර සම්බන්ධව පළවෙනි කරුණ තමයි අපි කනගාටු වෙන අපේ පක්ෂයේ සමාජිකයෙක්ගේ අතින් සම්බන්ධ වෙච්ච මේ අනතුර හරහා තුවාල ලැබලා දැන් මේ රෝහල්ගත වෙ සිටින ඒ කාන්තාවන් දෙදෙනා පිළිබඳව ඉතින් මේ සම්බන්ධව තිබෙන දැනට අධිකරණමය ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක වෙමින් තිබෙන මේ අනතුර පිළිබඳව එතකොට ඒ අධිකරණමය ක්‍රියාමාර්ගයට ජනතාවන්ට පැත්තේ කිසිදු ආකාරයක මැදිහත් වීමක් කළ නැහැ. ඒ නිසා අධිකරණය තමන්ගේ ඒ අවශ්‍ය කරන තීන්දුව తీරන ලබා දීලා තියෙන දින 14ක් රිමාන්ඩ් කරලා. ඒ නිසා ඒක අධිකරණමය ක්‍රියාමාර්ගය සිද්ධ වෙමින් තිබෙනවා. ඊට පසුව දැන් මේ සිදුවීම සම්බන්ධව ලාල්කාන්ත සහෝදරයාගේ පැත්තේ ඔහු මේ අනතුර සම්බන්ධව කියන්නේ මොකද්ද? බීමතින් සිටීම පිළිබඳව ඉදිරිපත් වී තිබෙන චෝදනා පිළිබඳව කුමක්ද කියන්නේ පිළිබඳව ඔහු රිමාන්ඩ් භාරයෙන් අප මත නිදහස් වුණාට පස්සේ ඔහු සමග පක්ෂේ කතා කරලා තමයි ඊළඟ පියවර ගන්න සිද්ධ වෙන්නේ. ඉතින් ජනතා මිත්‍ර පැත්තෙන් ගත්තොත් එහෙම මම හිතනවා අපි ඊටාම් පැහැදිලිව රට වාහන නීති සම්බන්ධ පමණක් නෙමෙයි ඊට වඩා බරපතල සෑම කාරණයකදී අපි විනයගරුක සදාචාර සම්පන්න පක්ෂයක් ලෙස කටයුතු කරගෙන යනවා. මම හිතන්නේ ඒක මේකෙන් උල්ලංඝනය වෙන්නේ ඒක බිඳ වැටීමක් මේක හරහා මම හිතන්නේ වෙන්නේ නැහැ. ඔහුගේ වාර්තාවෙන් ඔහුගේ අනතුරක් සිදු වුණා. ඒ අවස්ථාවේ ඔහු බීමතින් සිටියා කියලා. මෙහෙම ඇල්කොහොල් ප්‍රමාණයක් ශරීරගත වෙන්න බෑ කියලා එහෙම ඔබතුමාලා විනය නීති දන්නවද? එහෙම තිබුණාට ඒක කෙනෙකුගේ මේ යම් කිසි ඇල්කොහොල් ප්‍රමාණයක් ශරීරයේ තිබෙන බව නෙවෙයි බීමතින් කියලා වාර්තා වෙලා ඇත්තේ වෛද්‍ය වාර්තාව. එහෙම මේ ඇල්කොහොල් පොඩ්ඩක් තියෙන බැරිද මේගේ ඔබතුමාලගේ පක්ෂයේ? නෑ මෙහෙමයි. මම හිතන්නේ දැන් පළවෙනි කාරණේ තමයි රජයේ ආයතන විසින් එවැනි වාර්තා උසාවියට ඉදිරිපත් කළ තිබෙනවා. අපි හිතනවා මේ වාර්තා පිළිබඳ කටයුතු අධිකරණමය ක්‍රියාමාර්ගය සහ මුලින්ම වෙනම යන දෙයක්. අපි එයට බාර දෙනවා. අපි මේ සත්‍යාසත්‍යභාවය පරීක්ෂා කරන්න යන්නේ නැහැ. ඒ වගේම අපි වෛද්‍යවරුන්ට බලපෑම් කළත් නැහැ වෛද්‍ය වාර්තා සම්බන්ධව. නමුත් ලාල්කාන්ත සහෝදරයා පක්ෂයේ සමාජිකයේ පක්ෂයේ වගකීම් විදිහට ඔහු සමග මේක සාකච්ඡා කළ යුතු වෙනවා. මොකද අපි පක්ෂයක් වශයෙන් දෛනිකව පක්ෂයේ සම්ප්‍රදායන් පක්ෂයේ ඒ වගේම විනය නීති මාලාවන් අපි නිරන්තරවම පක්ෂ තුළ දිගුකාලීනව කරගෙන යන දෙයක්. ඒ නිසා ඔහු ආවට පස්සේ තමයි ඇත්තටම ඔබතුමාව කියන කාරණා පිළිබඳව කතා කරන්න වෙන්නේ. ජයිප සම්බන්ධව ගත්තොත් අපි කිසිදු ආගමික හේතුවක් නිසා නෙමෙයි. කිසිදු ආගමික හේතුවක් නිසා නෙමෙයි මේ පව් සිද්ධ වෙන නිසා නෙමෙයි වෙන මොනවත් නිසා නෙමෙයි ජයිපේ වශයෙන් ගත්තොත් අපි 1966 වගේ කාලයක වගේ ඉඳලා දුම්පානය කිරීම සහ මත්පැන් පානය කිරීම මූල්‍යමය හේතු මතත් එතිකල් කියන්නේ සදාචාරමය කරුණු මතත් විශේෂයෙන්ම දේශපාලනමය කරුණු මතත් මේ දෙක නොකළ යුතුයි කියන සම්ප්‍රදායක් අපේ පක්ෂේ තියෙනවා. අපේ පක්ෂේ ව්‍යවස්ථාවේ කච්චු ගහලා නැහැ. මේක අපේ සම්ප්‍රදායක් වශයෙන් තිබෙනවා. මොකද
අපි මේක පැහැදිලි කරලා තිබෙනවා. මම හිතන්නේ ඒක මෙතන පැහැදිලි කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ නිසා ජෛපේ සමාජිකයන් විශේෂයෙන් පක්ෂයේ සංවිධාන මට්ටමින් කටයුතු කරන සමාජිකයන් මත්පැන් සහ දුම්පානය නොකළ යුතුයි කියන එක පක්ෂයේ දීර්ඝකාලීනව රැකගෙන ආපු සම්ප්‍රදායක්. ඒක ආයම් යම් අවස්ථාවල කඩපු පුද්ගලයන් නැතුව නෙමෙයි. නමුත් එහෙම අයිතියක් ජනතා පෙරමුණේ සමාජිකයන්ට නැහැ. ඒක මම හිතන්නේ ජනතා මුතුරට සම්බන්ධ වෙන්නේ කැමැත්තෙන්. අපි කැමැත්තෙන් මේ පක්ෂයට එන්නේ. කැමැත්තෙන් මේ පක්ෂවල වැඩ කරන්නේ. ඒ නිසා මේ පක්ෂය තුළ තියෙන ඒ ප්‍රතිපත්තීන් විනය රීති මාලාවන් මම පිළිගන්න තමයි කරන්නේ. මොකද ඒවා ඔක්කොම මේ රට හොඳ පැත්තට වෙනස් කිරීමේ අපි කරන වැඩ කටයුත්තට සම්බන්ධ දේවල්. අපි කිසිදු ආකාරයක අපි හමුදා නීතියක් පවත්වාගෙන යන්නේ. අපිට හමුදා නීතියක් අවශ්‍ය නැහැ. අපිට අවශ්‍ය වෙන්නේ ජනතාවට අපි කියන අපි හොඳ රටක් හදන්න යන්නේ. හොඳ සමාජයක් හදන්න යන්නේ කියලා. ඉතින් එවැනි දෙයකට අවශ්‍ය කරන සම්ප්‍රදායන් විනය තමයි අපි පවත්වාගෙන යන්නේ. ඒ වගේම මේ බලය විදීමේ යෝජනාවක් ඉදිරි සතිය තුළ ලක්ෂ්මන් කිරියල්ලාතුමා ඉදිරිපත් කරනෝ සියලුම පක්ෂවල කැමැත්ත තුමාගේ පක්ෂයේ ඒ යෝජනාවට මම හිතන්නේ එහෙම පාර්ලිමේන්තුවට කිසිම ඉඩකඩක් තියෙනවා කියලා. මොකද පස්වෙනිදා අයවැය ඉදිරිපත් කරන්න තියෙන්නේ. ඉතින් අයවැය ඉදිරිපත් කරාට පස්සේ අයවැය විවාදේ අතර වෙන 50ක්වත් විවාද වෙන්නේ නැහැ. එක්ක කිරියල්ල මහත්තයා එක දේවල් කියනවා. එක්ක එහෙම ගන්න නැත්නම් ඉතින් මොකක් හරි ප්ලාන් කරපුවක් වෙනවා. ඒ වගේම මේ ජනාධිපතිතුමාගේ අයවැය මේ ඉදිරි අයවැයේදී ජනතුමාගේ මේ වැය ශීර්ෂයෙන් මේ එක්සත් ජාතික පසුබිම මන්ත්‍රීවරුන් මේ කපාදු කරන්න කටයුතු කරනවා කියලා තියෙනවා. ඒ වගේම ඒකට ඔබතුමාගේ සහයෝගය ලබා දෙනවද? අපි පොදුවේ ප්‍රතිපත්තියක් වශයෙන් පසුගිය කාලේ දිගටම මේ ආණ්ඩුව ඉදිරිපත් කරපු සෑම අයවැයකටම අපි විරුද්ධ වී තිබෙනවා. ඒ වගේම අපි සමහර අවස්ථාවන් වලදී සමහර අමාත්‍යාංශවල වැය ශීර්ෂ වලටත් අපි විරුද්ධ වී තිබෙනවා. අපි නමුත් සම්ප්‍රදායක් වශයෙන් අපි පක්ෂයේ മന്ത്രി කණ්ඩායම තමයි අයවැය ඉදිරිපත් කරාට පස්සේ බලලා තමයි අපි තීන්දුව කරන්නේ මේකට අපි විරුද්ධ වෙන්නේ විදිය මොකද්ද මොන අමාත්‍යාංශවලට විරුද්ධ වෙනවද කියන්නේ. ඒ නිසා ජනාධිපති කියලා අපිට වෙනසක් නැහැ. එයාත් මේ ආණ්ඩුවේ කෙනෙක් විතරයි. ඒ නිසා ඔහුගේ වැය ශීර්ෂය වෙන්නත් පුළුවන්. තවත් වැය ශීර්ෂ වෙන්නත් පුළුවන්. පොදුවේ ආවැයට විරුද්ධව ඡන්දය දීමට අපි තීන්දුවක් ගන්නව නම් ඊට අදාළවම අපි වැය ශීර්ෂ සම්බන්ධව තීන්දුවක් ගන්නේ. මම හිතන්නේ අපිට 6 වෙනිදාට ඔබතුමාලට කියන්න පුළුවන්කම තියෙනවා.